අප රැස් කරන්නා වූ පින අපිව අනතුරු වලින් බේරෙන විදිය. එතකොට ඒ වැඩසටහන් වලින් පිනගෙන කියවිච්ච දේ අපි ඒවා කියා දුන්නේ බුද්ධ දේශනා ආශ්‍රයෙන්. එතකොට නෝනෙත්තෙකුට අනේ අපිට පින් වැඩක් නැහැ. අපි කාටවත් වරදක් කරන්නේ නැහනේ. ඒ නිසා අපිට අමුතියෙන් පින් කරන්න ඕනේ කියලා අර ඒ වගේ මිසදිටු අදහස් වැරදි අදහස් සමහරුන්ට ඇති වෙනවනේ. ආන් ඒ වයින් බැහැර වෙලා ඉඩ ලැබෙන වෙලාවට පින් කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පිනක් ගැන අපිට අහන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින්. බුදු කෙනෙක් පහළ වීමේ මූලික පරමාර්ථය චතුරාර්ය සත්‍ය දේශනා කිරීමයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී උන්වහන්සේ පිනගෙන දේශනා කළෙත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සුදුසු පරිසරයක් ලබා දෙන්නයි. ඒ පින් තියෙන කෙනාට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. පිනක් නැති කෙනාට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ පින රැස් කරගන්න කියලා දේශනා කළා. ඒ විතර නෙමෙයි. උන්වහන්සේ පව ගැන ඊටාම හොඳට පැහැදිලි කළා. මං හිතන්නේ මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් එච්චර හොඳට පාපේ විස්තර කරයි කියලා. පවේ ස්වභාවය, පවෙන් බේරෙන ආකාරය, පවෙන් වළකින ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කළාද නැද්ද? දේශනා කළා. ඊළඟට පව්වල ඇති භයානකකම් උන්වහන්සේ දේශනා කළා. පව්වල උන්වහන්සේ දේශනා කළා විසඳුන් නැති පව් පහක් ගැන. ඒ පවක් කෙනෙකුට කෙරුණොත් විසඳුමක් නැහැ. ඒ කියන්නේ පවින් මග අරින්න ක්‍රමයක් නැහැ. ඒවට මොනවද කියන්නේ? ආනන්තරීය පාප කර්ම. ඒ කියන්නේ පාප කර්මයක් ආනන්තරීය පාප කර්මයක් තමන්ගේ අතින් සිද්ධ වුණොත් ඒකේ මග අරින්න බෑ. අනිවාර්යයෙන් මේකේ විපාක ලැබෙනකන් විසඳුමක් නැහැ. ඒක විඳවන්නම ඕනේ. අතරක් නැතුව විපාක දෙනවා කියන අර්ථය තමයි ආනන්තරීය පාප කර්මය කියලා කියන්නේ. එතකොට ආනන්තරීය පාප කර්ම පහක් මේ සංසාරේ යන කෙනෙකුගේ අතින් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොනවද මේ පහ? තමන්ගේ අතින් තමන්ගේ අම්මා මැරෙන්න පුළුවන් කිව්වා. තමන්ගේ පියා මැරෙන්න පුළුවන් කිව්වා. රහතන් වහන්සේ නමක් ඝාතනය වෙන්න පුළුවන් කිව්වා තමන්ගේ අතින්. එතකොට මේ සංසාරේ යන කෙනාගේ අනතුරු මේ තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දුෂ්ට සිතින් බුදුරජුන්ගේ ඉලේසෙල වෙන්න පුළුවන් කිව්වා. ඊළඟට සංඝ බේදේ කෙරෙන්න පුළුවන්. මෙන්න මේවා යමෙකුගේ අතින් සිද්ධ වුණොත් සුනේසුන්. අයියාට මේ සංසාරේ යන කෙනෙකුට මේ ආත්මේ පරිස්සම් වෙලා ඉඳී. නමුත් අපි දන්නවද ඊළඟ ආත්මෙට අහුවේ කියලා. ඒ නිසා අපිට මේ ආත්මේ අපේ ජීවිතවල සිද්ධ වෙන අර්බුද බලද්දී අපිට නොසිතූ දේවල්, නොසිතූ කරදර,
වෙලා නේද? නොසිතූ අර්බුදවල පැටලෙන්න අවස්ථා වෙලා නේද? ඉතින් මේ ආත්මෙත් අවිශ්වාස දේවල් වෙලා තියෙද්දි එතකොට නමුත් මේ ආත්මය අපි ආනන්තරී පාප කර්ම ගැන ඉගෙන ගත්තු නිසා මව්පියන්නේ වටිනාකම් ඉගෙන ගත්තු නිසා සංඝයාගේ සමගිය ගැන ඉගෙන ගත්තු නිසා පරිස්සම් වෙලා ඉඳී. ඊළඟ ආත්මේ ගිහිල්ලා කොහරි උපන්නොත් ඒ ඊළඟ ආත්ම උපදින පරිසරය තුල මේව ගැන කවුරුවක් කතා කරන්නේ නැත්තම් ගොදුරු වෙන්න බැරිද? අන්න බීසුණු සසර. එතකොට මේවා බුදුරජාණන් වහන්සේ තමයි කියලා දුන්නේ. මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ ආනන්තරී පාප කර්ම ගැන. කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ පව කියන එක මේ ජීවිතේ සිද්ධ වෙන හැටි. එතකොට ඒ හරි විදියට දන්නේ නැති වුනහම පව කියන අදහසින් වැරදි විග්‍රහයක් තියෙනවා. ඒ සමහර ආගම් වල උගන්වන්නේ තමන් අදහන ආගමෙන් ඇර වෙන එකකට සැලකුවොත් පව්. එහෙම අර පව් වැරදි විදියට තෝරනවා. ඒ බඳු ලෝකෙක මේ ක්‍රියාවේ තියෙන භයානකකම උන්වහන්සේ පෙන්වලා දුන්නා. එතකොට ඒ වගේ අනතුරුදායක ඉරණමක් කරා යන සුළු. කියන්නේ හැම ආත්මෙම බේරි යන්න බැරි සසරක් තමයි අපි මේ ගත කරන්නේ. ඒ කියන්නේ හැම ආත්මකම මෙහෙම බේරිලා යනවායි කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් එහෙම යන ගමනේදී අපිට මනුස්ස ලෝකයේ උපදින්න ලැබෙනවා කියන්නේ දුර්ලභ එකක්. දෙවියන් අතර උපදින්න ලැබෙනවා කියන්නේ දුර්ලභ එකක්. ඔය අවස්ථා දෙකේදී විතරයි පිනක් උනත් රැස් කරගන්න පුළුවන්. දෙවියන් අතරත් පුළුවන්. එයි අර සද්දෙවිඳු ඒ සුජා දෙවගණ සමග විශ්වලාගෙන ඇවිල්ලත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දානෙ දුන්නේ නැද්ද? දෙවිවරු ඇවිදින් සංඝයාට උපස්ථාන කළේ නැද්ද? රුවන්වැලි මහා සෑය හදද්දී දෙවිවරු ඇවිදින් උදව් කළේ නැද්ද? එහෙනම් දෙවිවරුන්ටත් පින් කරන්න අවස්ථාව ලැබුණා. මිනිසුන්ටත් පින් කරන්න අවස්ථාව ලැබුණා. එතකොට ඒ දෙවිවරුන් වෙලා ඉපදුනොත් බේරෙන්න පුළුවන්. මනුස්සත්වයේ රැකගත්තොත් බේරෙන්න පුළුවන්. දැන් බලන්න අර සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට බැනලා උන්වහන්සේලා කෙරෙහි වෛරය බැඳගෙන භික්ෂුවක් හිටියා. මොකද භික්ෂුවගේ නම කෝකාලික. ලාභ සත්කාර මුල් කරගෙන සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට වෛර බැඳා. තමන්ට ලාභ සත්කාර ලැබෙන්නේ නැහැ කියලා. ඒ වෛර බැඳගෙන අපහාස කළා ගරහලා පව් එවලම විපාක දුන්නා. ඇඟේ ගෙඩි දැම්මා. එතකොට එයා ඊළඟට කෙලීම මේ හේතු නිසා යන්න තියෙන්නේ නිරේ. නිරේ යනවා කියන්නේ ආය මනුස්ස ලෝකෙට එන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. දෙවියන් අතරට යන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඉතින් මේකෙන් බේරන්න බ්‍රහ්මෙක් කැවිලා පෙනී හිටියා. මොන බ්‍රහ්මෙක් කතා කළා? කාටද? කෝකාලිකට. බ්‍රහ්ම රාජෙක් තුදු කියලා බ්‍රහ්ම රාජෙක් පෙනී හිටිලා කිව්වා මේ සූත්‍ර දේශනාවල මේවා තියෙන්නේ. කිව්වා මේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා කෙරේ හිත පහදවා ගන්න කිව්වා. එතකොට කෝකාලික කිව්වා කවුද තමුසේ? මම බ්‍රහ්ම රාජෙක් කිව්වා. එතකොට කෝකාලික කිව්වා බ්‍රහ්ම රාජෙක් නම් එහෙට වෙලා හිටපන්. මට මේ මොකද්ද කියන්න ආවේ. එතකොට ඒ බ්‍රහ්ම රාජයාත් මේ අසත්පුරුෂයාට උපදින්නකටම කටේ කෙටියරියක් කියලා දොස් කියලා ගියා.
එතකොට බලන්න මේ කෝකාලිකෝ බේරගන්න බැලුවා. බේරගන්න බැරි වුණා. සංසාරේ ගමන් කරන සත්වේකුට Taman හොඳ පැත්තට හරව ගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් මිනිස් ලෝකේ උපත. අනික දෙවියන් අතර උපත. ඒතර මේ අවස්ථා දෙකෙන් මනුස්ස ලෝකේ දැන් අපි ඉන්නේ. මේ මනුස්ස ලෝකේ උපත ලැබිච්ච අය මේ අවස්ථාව අහිමි කර ගන්නවා කියලා. පැහැදිලිද නැද්ද? පැහැදිලි. මේ මනුස්ස ලෝකෙ උපදින කෙනෙක් මනාකොට තිසරණේ පිහිටන්න තියෙන අවස්ථාව අහිමි කර ගන්නවා. ධර්මයෙන් හරි විදිහට තේරුම් ගන්න තියෙන අවස්ථාව අහිමි කර ගන්නවා. පින රැස් කර ගන්න තියෙන අවස්ථාව අහිමි කර ගන්නවා. මෙහෙම අහිමි කරගත්තාම එයාට දෙවියන් අතරට යන්න තියෙන අවස්ථාවත් අහිමි වෙනවා. නැවත මනුස්ස ලෝකෙට එන්න තියෙන අවස්ථාවත් අහිමි වෙනවා. ආයේ ගිලිහි යනවා. එතකොට අපි මේ පින ගැන ඉගෙන ගත්තේ දිගටම මනුස්ස ලෝකෙත් දිවි ලෝකෙත් රඳවන්න උදව් වෙන එක. ඒ කියන්නේ පිනෙන් තමයි මිනිස්සයා මිනිස් ලෝකෙට රඳවන්නේ. වෙන දෙයකින් නෙමෙයි. එතකොට පිනෙන් තමයි සත්වයා දිව්‍ය ලෝකෙ රඳවන්නේ. එතකොට මනුස්ස ලෝකෙ රැඳෙන්න බෑ පින නැත්තම්. දිව්‍ය ලෝකෙ රැඳෙන්නත් බෑ පින නැත්තම්. එතකොට මනුස්ස ලෝකෙ රැඳිලා ඉන්නවනම් හරි තැනක. දැන් බලන්න මේ පසුගිය දවස්වල අර ඉරාකේ අර්ථස්වාදී පොඩි දරුවෝ රැස් කරලා ඒ දරුවන්ගේ අතට බෝනික්කු දීලා පිහිදෙනවා. දීලා අර ඒගොල්ලෝ අත්අඩංගු ගත්ත කෙනෙක්ව ඒක ත්‍රස්තවාදී බෙල්ල කපනවා. ළමයින්ට පේන්න. පිහින් බෙල්ල කපද්දී ළමයින්ට කියනවා මෙන්න මේ විදිහට කපපන් අර බෝනිකන්ගේ බෙලි. එතකොට අර පොඩි උන් අර බෝනිකන්ගේ බෙලි කපනවා. ඒ අර ලොකු වෙලා මිනිස්සුන්ගේ බෙල්ල කපන්න උගන්වනවා. දැක්කද නරක තැන ඉපදුනා. ඒ නරක තැන උපදින්න ගෙනිච්ච කවුද? එයාගේ පින් අඩුකම. මනුස්ස ලෝක උපදින්න පින තියෙනවා. හරි තැනට ගෙනියන්න පින නැහැ. දැක්කද වෙනස? මනුස්ස ලෝකෙ උපදින්න පින තිබ්බා. හැබැයි හරි තැන උපදින්නත් පිනක් ඕනේ. ඒතර මනුස්ස ලෝකෙ ඉපදිලා හරි තැනත් ඉපදිලා එයා අතෑරියොත් එයාට සුළුපටු පරාජයක්ද? එයාට බරපතල පරාජයක්. මේ සංසාරේ යන කෙනෙකුට බරපතල හානියක්. දැන් එතකොට අර පොඩි දරුවට ඒක උගන්වන්නේ පිනේ නාමෙන්. කොහොමද උගන්වන්නේ? මේ විදිහට මේ ඒගොල්ලන්ගේ ආගම විශ්වාස කරන්නේ නැති කෙනෙක්ව මේ විදිහට බෙල්ල කපාපන්. එතකොට උඹ ස්වර්ගය යනවා. එතකොට අර පොඩි දරුවා ඉගෙන ගන්නේ එහෙනම් මට ස්වර්ගය යන්න තියෙන ක්‍රමය මොකද්ද? කවුරු හරි කෙනෙක් හොයාගෙන මිසදිටු කියලා ඒගොල්ලෝ හිතන කෙනෙක් හොයාගෙන බෙල්ල කපන එකයි. එතකොට මෙබඳු මතයක් හරි කියලා හිතාගෙන පිළිගත්තොත් යම් සමාජයක ඒ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට මොන තරම් කටුක ඉරණමක්ද අයිති වෙන්නේ. ඉතින් එහෙම පරිසරයක තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේ ඇත්ත කියලා දෙන උන්වහන්සේගේ ඇත්ත ධර්මයේ අපිට අහන්න ලැබෙන්නේ.